समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනියත සසර නියත පෙරුම්දම් පුරා ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් ලොවට සැත සැලසූ මහා කාරුණික බුදු අමා මෑණියන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම සැලසේවා. සාධු සාධු සාධු. ශ්‍රද්ධාවන්ත ගුණගරුක පින්නතුනි, මේ මොහොත තුල ඔබ සූදානම් වන්නේ තුන් ලෝකාග්‍ර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ලෝ සතවෙත පතල මහා කරුණාවෙන් දේශනා කළ ඒ ශ්‍රී සද්ධර්මයෙන් සුළු ප්‍රමාණයක් ශ්‍රවණය කරලා එයින් ඔබේ ජීවිතයට යම් හොඳ දෙයක් එකතු කරගෙන ඔබේ පෞල් ජීවිතය, ඔබගේ ගෘහ ජීවිතය, ඔබගේ ජීවිතය, ආධ්‍යාත්මික ජීවිතය වැඩි දියුණු කරගෙන තමන්ගේ ජීවිත කාලය ගත කරලා ඒ පින් ඒ හොඳ තමන්ගේ මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට එහෙම නැත්නම් තමන්ගේ නිවන් මගට අවශ්‍ය කරන කරුණු කාරණා එකතු කරගෙන තමන්ගේ ධර්ම ඥානය වැඩි දියුණු කරගන්න. පින්වත්නි, මේ වෙලාව තුල මේ ලෝකය ඊ타ත්ම අර්බුදකාරී තත්වයක් පවතින මොහොතක්. ඒ නිසා ධර්ම දේශනාවට අනුශාසනාවට මත්තෙන් ඒ කොරෝනා කියන මේ රෝගී තත්වයෙන් පීඩා විඳින විශේෂයෙන්ම අපේ මාතෘ භූමියේ පින්වත් සියලු දෙනාටමත් එවැගේම ලෝවාසී සියලු දෙනාටමත් අපි ආශිර්වාද කරමු. අපි මේ තාක් මේ විහාරස්ථානයේ තුලින් මේ විදිහට අනුශාසනාවන් සිද්ධ කරමින් මේ කාල පරාසය තුල යම් පිනක් අපි එකතු කරගත්තාද ඒ පින්වල ආශිර්වාදයෙන් විශේෂයෙන්ම අපේ මාතෘ භූමියේ ජීවත් වන පින්වත් ජනතාවටත් ඒ වගේම අපේ මාතෘ භූමියටත් ඒ වගේම ලෝවාසී පින්වත් සියලු දෙනාටමත් තුනුරුවන්ගේ අනන්ත සූවිසුගන බලයෙන් සෙතක් සාන්තියක්ම සැලසීලා ඒ රෝගී තත්වයෙන් පීඩා විඳින සියලු දෙනාට ඉක්මන් සුව සහන ඒකාන්ත වශයෙන්ම සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම ඒ රෝගී තත්වයෙන් මිය පරලෝකීය සියලු දෙනාටමත් අපි මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් ඔවුන්ගේ භවගාමී ජීවිතයන්ම සුවපත් වේවා කියලා ආශිර්වාද කරමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ මොහොත තුල මම ඔබට අනුශාසනා කරන්න සූදානම් වන්නේ සංයුත්ත නිකායේ ගාමිනී සංයුත්තේට අයිති එක්තරා සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම කුල සූත්‍රය. ඒ සූත්‍රයේ නම කුල කියන සූත්‍රය. කුලය කියලා ගත්තාම සමහර වෙලාවට අපි කතා කරන වෙන වෙන කුලවල් තියෙනවා. ඒක ඔයත් දන්නවා. නමුත් මේ සූත්‍ර දේශනාව තුල කුලය කියලා සඳහන් කළේ පින්වත්නි පවුල කියන එකට. මේ සූත්‍රය තුල කුලය කියන එකකින් අදහස් කළේ
පවුල කියන එක. එතකොට මේ සූත්‍රයේ නම කුල සූත්‍රය. පින්වත්නි, මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන කාලේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කොසල් දනව්වේ නාලන්දා කියන නුවර පාවාරිකා කියන අඹවනේ. මේ පාවාරිකා කියන අඹවනේ බුදුහාමුදුරු වැඩ ඉන්නවා තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග. ඊට ඒ පාවාරිකා අඹ උයනට ටිකක් එහයින් ඉන්නවා තවත් පිරිසක් බුදු වුණා කියලා කියා ගන්නා පිරිසක්. ඔයත්තු දන්නවා ඒ කාලේ අපිත් බුදු වුණා කියලා කියමින් ඒ වැඩ කරපු පිරිසක් හිටියා. ඒ අයට අපි කියනවා ෂට් ශාස්ත්‍රවරු කියලා. කියන්නේ ශාස්ත්‍රවරු 6 දෙනෙක් ඉන්නවා. දැන් අද කාලෙත් ඉන්නවනේ බුදුවරු නේද? හැබැයි මම කල්පනා කරා අද කාලෙට වඩා නම් ඒ කාලේ ගොඩක් අඩුයි. මොකද අද මේ වර්තමාන සමාජයේ තුල බුදුවරු ගොඩක් වැඩි. රහතන් වහන්සේලාත් සෑහෙන්න වැඩි. හැබැයි ඒ කාලේ 6 දෙනයි හිටියේ බුදු වුණා කියලා කියමින් මේ බුදුහාමුදුරුවෝ එක්ක වාද විවාද කරමින් අවස්ථාවක් ලැබුණු ගමන් උන්වහන්සේ සමග වාද විවාද කරන්න සහ ඔවුන්ගේ ගෝලයන් ඒ සඳහා යොමු කරමින් බුදුහාමුදුරුවන් අපහසුතාවයට පත් කරන්න උත්සාහ කරපු දන්න විදිහට 6 දෙනයි හිටියේ. වැඩියෙන් ඒ බව සඳහන් කරමි. එයාට අපි කිව්වා ෂට් ශාස්ත්‍රවරු කියලා. එනිසා ඔබ තේරුම් ගන්න අදත් එහෙමයි ඉන්නවා. එතකොට අතීතයේත් එහෙමයි ඉඳලා තියෙනවා. ඒ ෂට් ශාස්ත්‍රවරු අතර පින්වත්නි හිටියා එක්කෙනෙක්. එයා නිගණ්ඨනාත පුත්‍ර. එයාගේ නම නිගණ්ඨනාත පුත්‍ර. බුදුහාමුදුරුවන්ට වඩා ජේෂ්ඨයෙක් වයසින්. එයා බුදුහාමුදුරුවෝ බුදු වුණා කිව්වහම ඉතින් එයාත් බුදු වුණා කියමින් තමයි තමන්ගේ ශිෂ්‍යයන්ට තමන් ළඟට එන දැන් අපි සඳහන් කරට දායකයන්ට එයා ළඟට එන අයට කිව්වේ එයාත් බුදු වෙලා කියලා. එයත් එක්තරා දර්ශනයක් කියමින් ජීවත් වුණ කෙනෙක්. ඉතින් බුදුහාමුදුරුවෝ මේ පාවාරිකා කියන අඹ උයනට ඇවිල්ලා තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග ඉන්නවා කියලා දැනගත්තාම මෙයාට ප්‍රශ්නයක් ඇති වුණා. සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමන් ළඟ ඉන්න පිරිස වෙන කෙනෙක් ළඟට යනවට සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ. ඔබ මෙහෙම හිතන්න. නීතිඥවරයෙක් ඉන්නවා. ඒ නීතිඥවරයා කැමති නැහැ තමන් ළඟට එන අය වෙන නීතිඥවරයෙක් ළඟට යනවට. ඩොක්ටර් කෙනෙක් ගත්තත් එහෙමයි. ගුරුවරයෙක් ගත්තත් එහෙමයි. දැන් ලංකාවේ ගත්තොත් ලංකාවේ ටියුෂන් ක්ලාස් කියලා තියෙන්නේ. එතකොට ඒ අය කැමති නැහැ තමන් ළඟට එන ශිෂ්‍යයන් වෙනත් ගුරුවරු ළඟට යනවට. ඒ වගේ තමයි මෙතනත් නිගණ්ඨනාත බුදුහාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරුවෝ සමග ගැටෙන්න හේතුව තමයි බුදුහාමුදුරන් වහන්සේ මේ සත්‍ය ධර්මය මේ සත්‍ය දර්ශනය සොයාගත්තා කියලා දැනගත්තාම ඒ සත්‍ය දර්ශනය මේ නිගණ්ඨනාත පුත්‍රයාගේ එයා කියන දර්ශනයට වඩා වැදගත් ඊට වඩා වටිනවා කියලා දැනගත්තාම නිගණ්ඨනාත පුත්‍රයා ළඟ ඉන්න මිනිස්සු
එතනින් අයින් වෙලා බුදුහාමුදුරු ළඟට යන්න පටන් ගත්තා. එතකොට ඒ නිසා නිගණ්ඨනාථ පුත්‍රයා බුදුහාමුදුරුවොත් එක්ක සෑහෙන්න තරහින් තමයි හිටියේ. ඒක ලෝක ස්වභාවය. ඒවා අද කාලෙත් තියෙනවා, අතීතෙත් තිබුණා, ඒවා ඉස්සරහටත් පවතිවි. කොහොම හරි බුදුහාමුදුරන් වහන්සේ මේ පාවාරිකා අඹෝයනේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග දැන් මෙයාට හිතුණා මේ අවස්ථාවෙන් කොහොම හරි ප්‍රයෝජන ගන්න ඕන කියලා. මෙයා මොකද්ද මේකට කරන්නේ? මෙයා ළඟ ඉන්නවා ගෝලයෙක්, එයාගේ නම අසිබන්ධ පුත්ත ගාමිනී. එයාගේ නම අසිබන්ධ පුත්ත ගාමිනී. එයාගේ නම ගාමිනී, අසිබන්ධ පුත්ත කියලා කිව්වා. ඔයත් සඳහන් කරන විදිහට සර්නේම් එක එහෙම නැත්නම් වාසගම හරි මොකක් හරි. නිගණ්ඨනාථ පුත්‍රයා අසිබන්ධ පුත්ත ගාමිනීව කැඳවලා මෙන්න මෙහෙම කියනවා. ඔන්න බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඉන්නවා භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග පාවාරිකාඹුවේන වැඩ ඉන්නවා. ඔබට පුළුවන් ගිහිල්ලා බුදුහාමුදුරුවොත් සමග වාද කරලා උන්වහන්සේව අපහසුතාවයට පත් කරන්න. කවුද මේ කාටද කියන්නේ? නිගණ්ඨනාථ පුත්‍රයා තමන්ගේ ගෝලයාට අසිබන්ධ පුත්ත ගාමිනීට තමයි මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා මම කියන ප්‍රශ්නේ අහන්න. මම ඔබට ප්‍රශ්නයක් කියලා දෙනවා. ඒ ප්‍රශ්නේ බුදුහාමුදුරන්ගෙන් අහන්න. ඒ ප්‍රශ්නයට කියනවා මොකද්ද? උභතෝ කෝටික ප්‍රශ්නයක්. උභතෝ කෝටික ප්‍රශ්නයක් කියලා කියන්නේ ඒක දෙපැත්තෙන්ම කොයි පැත්තෙන් ඇහුවත් ඒ ප්‍රශ්නේ නිසා ඒක අහන මිනිස්සයා හිර වෙනවා. ඒකට යා උදාහරණයක් කියනවා කටට ගත්ත දෙයක් ගිල ගන්නත් බැරුව එළියට දාන්නත් බැරුව ඉන්න වගේ යා හිර වෙනවලු. එහෙම ප්‍රශ්නයක් ඇහුවම ඒකට උභතෝ කෝටික ප්‍රශ්නය කියලා කියනවා. ඉතින් අසිබන්ධ පුත්ත ගාමිනී කියනවා බුදුහාමුදුරුවෝ කියන්නේ ඊ타ත්ම දැනුමෙන් පිරිපුන් කෙනෙක්. ඒ වගේ කෙනෙක් සමග මම කොහොමද වාදයක් කරන්නේ කියලා නිගණ්ඨනාථ පුත්‍රයාට කියනවා. තමන්ගේ ගුරුවරයාට කියනවා. ඒ වෙලාවේ කියනවා නෑ නෑ ඔයා මම මේ කියන ප්‍රශ්නේ ගිහිල්ලා අහන්න. බැරි වෙලා හරි මේ ප්‍රශ්නේ නිසා යා හිර වෙනවා. එහෙම වුණොත් ඔබට කීර්ති නාමයක් ලැබෙනවා. දැනුමෙන් පිරිපුන් ඊ타ත්ම හොඳ ඥානයක් තියෙන බුදුහාමුදුරුවන්වත් මට පරද්දන්න පුළුවන් වුණා කියලා ඔයාට ලොකු නම්බුවක් ලැබෙනවා. ඒ නිසා ඔයා ගිහලා මේ ප්‍රශ්නේ අහන්න. අන්න අසිබන්ධ පුත්ත ගාමිනීට ශක්තියක් එනවා හිතට. ඔව්නේ. බුදුහාමුදුරුවන්ගේ මේ ප්‍රශ්නේ අහලා බුදුහාමුදුරුවන් අමාරුවේ දැම්මොත් මට ලොකු නම්බුවක් එනවා. මේවෙන් අපි ඉගෙන ගන්න ඕන පින්වත්නි මිනිස්සුන් නම්බුනාම තානාන්තර නිසා අනවශ්‍ය විදිහට තමන්ගේ ජීවිත විනාශයට පත් කර ගන්නවා. අසිබන්ධ පුත්ත ගාමිනීට මානය ඇති වුණා. ඒ වගේ මානයක් ඇති වුණා. අද සමාජය තුලත් ඒ වගේ මිනිස්සු ඉන්නවා. ඔබ දැකලා ඇති. ඔබ ආශ්‍රය කරලා ඇති. තමන්ට පොඩි දෙයක් තමන්ට පොඩි අවස්ථාවක් ලැබුණොත් ඒක මහා ලොකුවට පාවිච්චි කරන මිනිස්සු අද සමාජය තුල ඉන්නවා. හැබැයි ඒ ඇත්තෝ දන්නේ නැහැ ඒ කාරණාව අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න ගියොත් තමන්ම පිරිහීමට තමන්ම විනාශ ස්වභාවයට පත් වෙනවා කියන එක ඒ ඇත්තෝ දන්නේ නැහැ. පැවිදි සමාජය තුලත් ගිහි සමාජය තුලත් එය තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනි මේ කීර්ති ප්‍රශංසා මේ වගේ දේවල් වලින් අපි මානයටපත් වෙන්න හොඳ නැහැ. මානයටපත් වෙනකොට ඥානය ඉබේම නැති වෙලා යනවා. මානයටපත් වෙනකොට අප තුල තියෙන ඥානය නැති වෙලා යනවා. ඒක තමයි තමන්ගේ ගුරුවරයා
අර අසිබන්ද පුත්ත ගාමිණීගේ ඔළුවට දැම්මා විස බීජයක්. මොකද්ද? ඔයා මම මේ කියන ප්‍රශ්නේ ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්න. එයා පෙරදුනොත්, ඒ කියන්නේ බුදුහාමුදුරුව මේ විවාදයේදී පෙරදුනොත් ඔයාට ලොකු නම්බුවක් ඒක. හැබැයි ගාමිණීට තේරුම් ගන්න බැරි වුණා. අසිබන්ද පුත්ත ගාමිණීට තේරුම් ගන්න බැරි වුණා බුදුහාමුදුරුවන් එහෙම වාද විවාද කරලා අනවශ්‍ය විදිහට වාද විවාද කරලා උන්වහන්සේ අපහසුතාවයට පත් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. උන්වහන්සේට අප්‍රමාණ ඥානයක්, අප්‍රමාණ දැනුමක්, අප්‍රමාණ අවබෝධයක්, උන්වහන්සේ සත්‍ය දර්ශනයක් සොයාගත්ත කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ සමග සාමාන්‍ය පුද්ගලයෙකුට හැරෙන්නවත් බෑ කියන එක අසිබන්ද පුත්ත ගාමිණීට හිතා ගන්න බැරි වුණා. එයයි එයාගේ ඥානය නැති වුණා, මානය ඉස්මතු වුණා. කොහොම හරි එයාට අහන්න කියපු උබතෝ කෝටික ප්‍රශ්නය මොකද්ද? ඔයා ගිහිල්ලා බුදුහාඳුරන්ගෙන් අහන්න, බුදුහාඳුරනේ තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ ලෝක සත්‍යා කෙරෙහි අනුකම්පාවෙන් හිතනවද? අනුකම්පා කරනවද? ඒ අනුකම්පාවෙන් කටයුතු කරනවද? ඔන්න ඔය ප්‍රශ්නේ අහන්න. ඇයි එහෙම අහන්න කිව්වේ? පින්වත්නි, ඒ කාලේ ඔය කියන කාලේ උන්වහන්සේ මේ පාවාරික අඹෝයනේ වැඩ ඉන්න කාලේ භික්ෂුන් වහන්සේලා සමග ඒ පරිසරය තුල එක්තරා මේ දුර්භික්ෂ කාලයක්. දුර්භික්ෂ. භික්ෂ කියලා කියන්නේ කැමට ගන්න දේවල්. එතකොට දුර්භික්ෂ කියලා කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඊ타ත්ම අපහසුයෙන් ඉන්න කාලයක්. දැන් අපි හිතුවොත් මෙන්න මේ වගේ කාලයක්. ඒ කියන්නේ අපිට දැන් මේ කොරෝනා ඇවිල්ලා තියෙන. ඉතින් කොරෝනා නිසා මිනිස්සු අප්‍රමාණ අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. අපේ මාතෘ භූමියත් එහෙමයි, ලෝකේ ජීවත් වෙන සමහර මිනිස්සුන්ට කන්න නැතුව ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ කාලයක් තමයි මේ සූත්‍ර දේශනාව ඒ සිද්ධ කරන කාලේ. ඒ කියන්නේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඊටාම අපහසුතාවෙන් ජීවත් වෙන කාලයක්, දුර්භික්ෂ කාලයක්. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ මේ පාවාරික ආඹෝයන වැඩ ඉන්නේ භික්ෂුන් වහන්සේලා සමග එළියට පිණ්ඩපාතේ වැඩලා. ඉතින් ඒ විදිහට තමයි උන්වහන්සේලා ජීවත් වුනේ. ඉතින් ඒ නිසා තමයි අර වගේ ප්‍රශ්නයක් අහන්න කිව්වේ. ඇයි? ඔබ වහන්සේ මේ සියලු සත්‍යා කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කරනවා නම් මේ වගේ කාලයක පින්වත්නි, ඇයි මිනිස්සුන්ට කෑමක් හොයාගන්න බැරුව ජීවත් වෙන කාලෙක කොහොම ඇයි පිණ්ඩපාතේ ගිහිල්ලා මිනිස්සුන්ට තව තව කරදරයක් වෙන්නේ කියලා අර ඒ වගේ දෙයක් අහන්න කියලා කිව්වේ. ඔයත්තන්ට පැහැදිලි ඇති මම කියන දේ. ඉතින් එහෙම ලෝක සත්‍යා කෙරෙහි අනුකම්පාවෙන් හිතනවා නම්, කටයුතු කරනවා නම් ඇයි මේ විදිහට තවත් භික්ෂුන් වහන්සේලා සෑහෙන පිරිසක් සමග වැඩලා පිණ්ඩපාතේ ගිහිල්ලා මිනිසුන්ව තව තව අපහසුතාවයට පත් කරන්නේ මේ තියෙන අපහසුතාවයන් මදිවට? ඒ විදිහට ප්‍රශ්නේ අහන්න කියලා මේ අසිබන්ද පුත්ත ගාමිණීට ඔන්න නිගණ්ඨනාත පුත්‍රයා උගන්වනවා. ප්‍රශ්නය හොඳට අහගෙන ඉඳලා ප්‍රශ්නේ ඉගෙනගෙන ඔන්න ප්‍රශ්නයත් අරගෙන බුදුහාමුදුරුවෝ ළඟට අසිබන්ද පුත්ත ගාමිණී යනවා. ගිහිල්ලා ඔන්න බුදුහාමුදුරුවෝ ළඟින් වාඩි වෙලා බුදුහාමුදුරුවන්ට කියනවා, තථාගතයන් වහන්සේ මම ආවේ ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න. බුදුහාමුදුරුවෝ කියන හොඳයි, ඔයාගේ ප්‍රශ්නය අහන්න. තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ සියලු සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් හිතනවද, කටයුතු කරනවද, වැඩ කරනවද කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඔන්න අසිබන්ද පුත්ත ගාමිණී ප්‍රශ්නය අහුවා. බුදුහාමුදුරුවෝ කියන ඔව් මං සියලු සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් තමයි කටයුතු කරන්නේ. එහෙනම් ඇයි මේ වගේ මේ දුර්භික්ෂ කාලයක මේ විදිහට භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග මේ පාවාරික ආඹෝයනට ඇවිල්ලා පිණ්ඩපාතයෙන් ජීවත් වෙන්නේ කියලා. බුදුහාමුදුරන් වහන්සේ පොඩි වෙලාවක් ඉඳලා
පින්වත්නි බුදුහාමුදුරන් වහන්සේට පුළුවන් තමන්ගේ ඥාණය අතීතයට අරගෙන යන්න. ඒකට කියනවා අපි පුබ්බේ නිවාසානුස්සති ඥාණය. කියන්නේ පෙර විසූ කඳ පිළිවෙල දැනගන්නා නුවණක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ නුවණ පාවිච්චි කරලා නුවණ යොදවලා උන්වහන්සේ කල්ප 91ක් පිටිපස්සට යනවා. පොඩි කාලයක් නෙවෙයි. උන්වහන්සේ කල්ප 91ක් පිටිපස්සට හිතනවා. එහෙම හිතලා උන්වහන්සේ අසිබන්ත පුත්ත ගාමිණීට කියනවා. ගාමිණී මම කල්ප 91ක් පිටිපස්සට කල්පනා කරා. අද ඉඳලා කල්ප 91ක්. හැබැයි ඒ කිසිම කාලයක කිසිම දවසක පවුලක් පිරිහුණේ නැහැ, පවුලක් විනාශ වුණේ නැහැ. භික්ෂුන් වහන්සේ නමකට, හිඟන්නෙකුට, අහිංසක මිනිස්සෙකුට කෑම ටිකක් දුන්නා කියලා කිසිම කෙනෙක් කිසිම පවුලක් පිරිහුණේ නැහැ, විනාශ වුණේ නැහැ. ඒක මම දැක්කා. එතනදී උන්වහන්සේ දේශනා කරනවා පවුලක් විනාශ වෙන්න, පවුලක් පිරිහෙන්න කාරණා උන්වහන්සේ 8ක් පැහැදිලි කරනවා. උන්වහන්සේ ඒ කරුණු කාරණා ගාමිණීට පැහැදිලි කරනවා එකින් එක. උන්වහන්සේ පළවෙනි එක පැහැදිලි කරනවා රාජතෝවා. රාජතෝවා. රජ්ජුරුවන් නිසා තමන්ගේ ධනය හානියටපත් වෙන්න පුළුවන්. රාජතෝවා. සමහර වෙලාවට ගොඩක් සල්ලි තියෙනකොට කාට හරි ගොඩාක් සල්ලි තියෙනකොට රජ්ජුරුවන්ට ඒ සඳහා ආසාව ඇති වෙන්න පුළුවන්. එතකොට රජ්ජුරුවන් මේ සල්ලි ගන්නවා. දැන් අද විදිහට කල්පනා කරලා බැලුවොත් සමහර වෙලාවට වැඩියෙන් බදු ගහන්න පුළුවන්. ඒ වගේ. රාජතෝවා. රජ්ජුරුවන් නිසා ධනය හානියටපත් වෙන්නට පුළුවන්. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව චෝරතෝවා. කොච්චර මිල මුදල් හම්බ කරගෙන කොච්චර අපි ගේ ඇතුලේ තියාගෙන සල්ලි තියාගෙන එකතු කරගෙන හිටියත් චෝරතෝවා. හොරු නිසා ඒ ධනෙ විනාශයටපත් වෙන්න පුළුවන්. ඔබ හිතන්න මේ කියන කරුණු කාරණා අදටත් වළංගුයි. රාජතෝවා රජ්ජුරුවන් නිසා තමන්ගේ ධනෙ විනාශ වෙන්න පුළුවන්. අදත් එහෙමනේ. චෝරතෝවා කොච්චර හොරු ඉන්නවද සමාජය තුල? එතකොට කොච්චර හොරු හොරකම් කරනවද? හොරකම් කරලා තියෙනවද? ඔබගෙත් යම් යම් දේවල් නැති වෙලා තියෙන්න පුළුවන්. ඔබට වටිනා කියන දේවල් නැති වෙලා තියෙන අය ඉන්න පුළුවන්. හොරු ඒව පැහැරගෙන යන්නේ නැති. එහෙනම් චෝරතෝවා හොරු නිසා ධනය විනාශ වෙලා පවුල පිරිහීමට විනාශ ස්වභාවයට පත් වෙන්න පුළුවන් පවුලක්. ඊළඟ එක අග්ගිතෝවා. අග්ගිතෝවා ගින්දර නිසා තමන්ගේ ධනය තමන් එකතු කරගත්ත සම්පත් විනාශ වෙන්න පුළුවන්. එහෙම වුණොත් පවුල විනාශ ස්වභාවයට පිරිහීමට ලක් වෙන්න පුළුවන්. අග්ගිතෝවා. ඒ විතරක් නෙවෙයි. වර්තමානයේ තුල රැස් කරගන්න අනාගතයේ පාවිච්චි කිරීම සඳහා අනාගතයේ වැඩි දියුණු කිරීම සඳහා වර්තමානයේ තුල අපි රැස් කරගන්නා දේවල් තියෙනවා. ඒවට අපි කියනවා පාලියෙන් නිදාන කියලා. නිදාන. නිදාන කියනකොට ඔබට ඔලුවට එන්න පුළුවන් වෙන වෙන දේවල්. මේ ලෝකේ කියන්නේ ලංකාවේ අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. මෙතන සඳහන් කරන්නේ ඒක නෙවෙයි. වර්තමානයේදී රැස් කරගන්නා, ඒ කියන්නේ වර්තමානයේ තුලින් අපි රැස් කරනවා අනාගතයට දේවල්. ඒවට අපි කියනවා නිදාන කියලා පාලියෙන්.
එහෙම නිදාන වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි තාවර නිදාන. තාවර නිදාන. තාවර නිදාන කියන්නේ ස්ථිර දේවල්. අපි ගත්තොත් ගෙවල් දොරවල් ඒ වගේ දේවල්. තාවර නිදාන. ගෙවල් දොරවල් වගේ එහෙම ගෙන යන්න බැරි දේවල්. එතන තියෙන දේවල් තාවර නිදාන. ඊළඟ එක ජංගම නිදාන. එහෙම ගෙන යන්න පුළුවන් දේවල්. යාන වාහන, හරක බාන, ඔය වගේ දේවල්. ඒවට කියනවා අපි ජංගම නිදාන කියලා. තුන්වෙනි එක අංග සම නිදානයි. අංග සම නිදානයි. තමන්ගේ ශරීරය හා සමාන දේවල්. තමන්ගේ ශරීරය හා සමාන දේවල් අංග සම නිදානය. එහෙම නිදාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තමන් ඉගෙනගත්ත ශිල්ප ශාස්ත්‍රය. තමන් ඉගෙනගත්ත දේ. මොනවා හරි කමක් නැහැ. ඔබ මොනවා හරි දෙයක් හොඳට ඉගෙන ගත්තොත් අපි හිතුවොත් මෙහෙම පොල් කඩන එක වුණත් අපි සමාජය තුළ පොල් කඩනවා කියලා කිව්වොත් දැන් සමහර වෙලාවට ඒ රස්සාව අපේ සමාජයේ ගොඩාක් පහතට දාලානේ හිතන්නේ. මම කියන්නේ ඒ පොල් කඩන රස්සාව වුණත් ඔබ හරියට කළොත් ඒක හොඳ ශාස්ත්‍රයක්. ඒකත් නිදානයක්. ඒ නිසා තමන් හොඳට යම් දෙයක් ඉගෙන ගත්තොත් ඒ ඉගෙන ගන්න ශිල්ප ශාස්ත්‍රය අපිට වටිනවා අතපය හා සමානව. එහෙනම් ඒක අංග සම නිදානය. අංග සම නිදානය. ඊළඟ එක දරුවන්. අම්මා තාත්තට දරුවන් කියන්නේ නිදානයක්. නිදානයක්. තමන්ගේ ශරීරයේ කොටස් එහෙම හිතන්නේ අම්මලා තාත්තලා. දරුවන් ගැන ඇස් දෙක වගේ අතපය වගේ සමහර වෙලාවට ඔබ හිතන්න එක පවුලක දරුවෙක් නැති වුණොත් දරුවෝ දෙන්න තුන් දෙනෙක් ඉන්න පවුලක එක දරුවෙක් මැරුණොත් අම්මලා අඬන වෙලාවට අහන් ඉන්න අම්මලා කොහොමද අඬන්නේ? අනේ මගේ අතක් නැති වුණා. මගේ ඇහක් නැති වුණා. මගේ පපුවේ පැත්තක් නැති වුණා. එහෙමයි අඬන්නේ අම්මලා. දරුවෙක් නැති වුණොත්. ඒක නිදානයක්. අංග සම නිදානය. තමන්ගේ ශරීරය වගේ වටින දෙයක්. ඊළඟ එක අනුගාමික නිදානය. තමන්ගේ පසුපස්සෙන් ඇවිල්ලා විපාක දෙන දේවල්. එතකොට මම මේ මුලින් සඳහන් කළ තුන තාවර නිදාන, ජංගම නිදාන, අංග සම නිදාන. ඔය කියන තුන අපිට මෙලොවදී තියෙන දේවල් ඒව නැති වෙන්න පුළුවන්. රාජතෝවා, චෝරතෝවා, අග්ගිතෝවා ගින්දරෙන් නැති වෙන්න පුළුවන්. හොරුන්ගෙන් නැති වෙන්න පුළුවන්. නේද? රජ්ජුරුවන් නිසා නැති වෙන්න පුළුවන්. හැබැයි අනුගාමික නිදානේ තමන්ගේ පසුපස්සෙන් ඇවිල්ලා විපාක දෙන දේවල්. ඒවට අපි කියනවා හොඳ නරක. පින්පව් නේද? දැන් අපි හොඳ දෙයක් කළොත් අපිට හොඳ දෙයක් ලැබෙනවා. අපි දන් දුන්නොත්, සිල් රැක්කොත්, භාවනා කළොත් ඒවා හොඳයි. ඒවා පින් සිද්ධ වෙනවා. එතකොට ඒවා අපට මේ සංසාර ගමනට අවශ්‍ය වෙනවා. අපට පසුපසින් ඇවිල්ලා විපාක දෙනවා. එන එකත් නිදානයක්. අනුගාමික නිදානය. එහෙනම් ඔබ හොඳ කරන්න. ඔබ බණ අහන්න. ඔබ ධර්ම දේශනාන් වලට ඇහුම්කන් දෙන්න. පුළුවන් තරම් බෞද්ධ පොත්පත් පරිශීලනය කරන්න. පින් සිද්ධ වෙනවා. අහිංසක මිනිස්සෙකුට මොන හරි දෙන්න. භික්ෂුන් වහන්සේලාට දාන දෙන්න. පින්කම් වලට උදව් උපකාර කරන්න. නැති බරි අයට උදව් උපකාර කරන්න. හාමුදුරන් වහන්සේලාටම දෙන්න කියන එක නෙවෙයි මෙතන කියන්නේ. ඔබට පුළුවන්
අහිංසක මිනිස්සුන්ට උපස්ථාන කරන්න. ඒ සියලු දේවලුත් හොඳ දේවල්. එතකොට ඒ හොඳ දේවල් තුලින් ඔබ ලබා ගන්නා හොඳ විපාක ඔබේ මේ සංසාර ගමනට අවශ්‍ය වෙනවා. ඒ විපාක දෙනවා. කොයිම මොහොතක හරි. එනිසා ඒකත් නිදානයක්. අනුගාමික නිදානය. එතකොට ඔන්න මම දැන් නිදාන වර්ග 3ක් කිව්වා. රාජතෝවා කාරණා 3ක් කිව්වා. රාජතෝවා, චෝරතෝවා, අග්ගිතෝවා. අග්ගිතෝවා කියලා තමයි මම අනිත් අර නිදාන වර්ග 4 කිව්වේ. තාවර නිදාන, ජංගම නිදාන, අංගසම නිදාන, අනුගාමික නිදාන. ඊළඟ කාරණාව තමයි උදකතෝවා. ජලය නිසා ඔබ රැස් කළ මිල මුදල් ඔය කියන වටිනා දේවල් නැති වෙන්න පුළුවන් ජලය නිසා. ඇයි ඔබ හිතන්න සුනාමියක් කියලා එකක් ඔබට මතක ඇති. මිනිස්සු කොයිතරම් දේවල් නම් රැස් කරගෙන හිටියද? කොයිතරම් දේවල් රැස් කරගෙන හිටියත් ඒවා එක මොහොතක් තුල ජලය නිසා විනාශ වුණා. වැහැල ගම් වතුරක් ආවොත් ගෙවල් දොරවල් වතුරෙන් යට වෙලා යට වුණොත් තමන් රැස් කරගත්ත දේවල් නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් පවුල පිරිහෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්. අර අග්ගිතෝවා කියපු තැනදී ඔබට හිතන්න කාරණාවක් තියෙනවා. පහුගිය කාලේ ගින්දර නිසා මිනිස්සුන්ගේ කොච්චරනම් දේවල් නැති වුණාද කියලා ඔබ දන්නවා. ඔබ මේ ජීවත් වෙන රට තුල, අපි මේ ජීවත් වෙන රට තුල අග්ගිතෝවා ගින්දර නිසා කොච්චර මිනිස්සු ආසාවෙන් හරිහම්බ කළ දේ නැති වුණාද? එතකොට මේ සූත්‍රය තුලින් කොච්චර දේවල් අපේ ජීවිතේට අපිට ඉගෙන ගන්න පුළුවන්ද? එකතු කර ගන්න පුළුවන්ද? ගින්දර නිසා කොච්චර දේවල් නැති වුණාද? මිනිස්සු අවුරුදු ගණන් හරිහම්බ කරලා එකතු කරගත්ත ධනය විය පැහැදම් කරලා හදපු ලස්සන ගෙවල් දොරවල් සුරතල් සතුන් පවා මිනිස්සුන්ට නැති වුණ ආදරයෙන් හදපු. එහෙනම් අග්ගිතෝවා ගින්දරෙන් විනාශ වුණා. උදකතෝවා ජලයෙන්ුත් විනාශ වුණා. ඔබ ජලයෙන් විනාශ වුණා කිව්වහම මම සඳහන් කළේ සුනාමිය නිසා, ගම් වතුර නිසා අපි එකතු කරගත්ත ධනය ඔය සඳහන් කළ සියලු දේවල් එක මොහොතක් තුල නැති වෙලා යන්න පුළුවන්. එහෙම වුණොත් පවුල විනාශ වෙන්න පුළුවන්, පිරිහෙන්න පුළුවන්. ඊළඟ කාරණාව නිහිතං වානාදි ගච්ඡති. අනිත් අයට මුදල් දීම තුලින් අනිත් අයට මුදල් දෙන එක හොඳයි. හැබැයි ඔබ කාට හරි යම් මුදලක් දුන්නොත් මෙහෙම හිතන්නකෝ. ඔබේ අතේ තියෙන මුදල් ඔබ කාට හරි දෙනවා. මේක තියාගන්න, මට අවශ්‍ය වෙලාවට ඔබ මේ සල්ලි ටික මට ආයෙ දෙන්න. දැනට මේක තියාගන්න කියලා එහෙම සල්ලි අපි දෙනවා. හැබැයි හොඳට මතක තියාගෙන ඒ සල්ලි අපි නැවතත් ලබා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒ පවුල පිරිහෙනවා, විනාශ වෙනවා. ඇයි එහෙම සල්ලි දෙන්න ආයේ සල්ලි ගන්නෙ නැති වුණොත් එතකොට මිල මුදල් නැති වෙලා පිරිහීමටපත් වෙනවා, විනාශ වෙනවා. ඔබ බැංකුවේ තැන්පත් කරපු යම් මුදලක් තියෙනවා නම් ඔබ ඒ මුදල ගන්නවා ඔබට අවශ්‍ය වැඩකට. හැබැයි ඒ වෙලාව තුල ඒ මුදල් ඔබට ලැබුණේ නැති වුණොත්, ඔබේ ඒ අවශ්‍ය කාරණාව කරගන්න ඔබට බැරි වුණොත් එතකොට අර අපි තැන්පත් කරපු මුදලෙන් වැඩක් තියනවද? නෑ. ඇයි? අපට අපේ කාරණාව, අපේ කටයුත්ත සිද්ධ කරගන්න බැරි වුණොත් අපි පිරිනවනවා. අපි විනාශ වෙනවා. අපේ පවුල විනාශ වෙනවා. ඊළඟ කාරණාව දුප්පයුත්තාවා කම්මං වා ජහන්ති. ඒකෙදි සඳහන් කරන්නේ නුසුදුසු පුද්ගලයන්ට වැඩ රාජකාරි පවරන්න එපා. ඒක ඊටාම වටිනා දෙයක්. ඊටාම වටිනා දෙයක්. ඔබ ආයතනයක් පවත්වාගෙන යනවා නම්
ඒ ආයතනය තුල නුසුදුසු පුද්ගලයන්ට වැඩ රාජකාරී සිද්ධ කරන්න දෙන්න එපා. ඒ කියන්නේ සුදුසුකමක් නැති. අපි හිතුවොත් අතුපතු ගන්න දේ වුණත්, උයන පිහන දේ වුණත් කරන්න බැරි කෙනෙකුට දුන්නොත් ඒ අවශ්‍ය කාරණාව අවශ්‍ය විදිහට සුදුසු විදිහට සිද්ධ වෙන්නේ නැහැ. හොද්දක් හදන්න කියලා අපි කාට හරි ගෙදරදී කිව්වොත් ඒ හොද්ද හරිහමං විදිහට හදාගන්න බැරි වුණොත්, කිරි හොද්දක් හරියට හදාගන්න බැරි නම් වැඩක් තියෙනවද? එහෙනම් කිරි හොද්දක් හදාගන්න බැරි කෙනෙකුට අපි කිරි හොද්දක් හදන්න කියලා ඒ රාජකාරිය අපි පැවරුවොත්, ඒ කාර්යය අපි පැවරුවොත්, ඒක හරියට කරගන්න බැරි වුණොත් ඒ තුලින් පිරිහීමට ලක් වෙනවා. ඒ නිසා දුප්පයුත්තාවා කම්මං වා ජහන්ති, නුසුදුසු පුද්ගලයන්ට වැඩ රාජකාරී පවරන්න හොඳ නැහැ. එහෙනම් සුදුසු පුද්ගලයන්ට ඒ සුදුසු රාජකාරී පවරන්න ඕනේ. දැන් මේ අනුශාසනාව කරන මොහොත තුල මම මේ ධර්මාසනයට ඇවිල්ලා බණ දේශනා කරනවා කියලා වෙන වෙන දේවල් කියන්න ඔබට පැහැදිලි කරන්න ගත්තොත් බණ වෙනුවට, එහෙනම් මට පැවරුණු කටයුත්ත නෙවෙයි මම සිද්ධ කරලා තියෙන්නේ. එහෙනම් මම නුසුදුසු ක්‍රියාවක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා අපි කරන කාර්යය අපි හරියට සිද්ධ කරන්න ඕනේ. මම මෙතන අනුශාසනා කරනවා කියලා ඇවිල්ලා මම මෙතන වෙන පාඩමක් ඉගෙනුවොත්, මෙතන සිංහල ඉගෙනුවොත්, මෙතන ගණන් පන්තියක් දැම්මොත්, ඒ නිසා සුදුසු පුද්ගලයන්ට ඒ සුදුසු විදිහට වැඩ රාජකාරී දෙන්න ඕනේ. එහෙම නැතුව නුසුදුසු පුද්ගලයන්ට වැඩ රාජකාරී පවරන්න හොඳ නෑ. එහෙම වුණොත් ඒ පවුල පිරිහෙනවා, විනාශ වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟ කාරණාව කුලානංවා කුලංගාරෝ uppajjanti යේතේ භෝගේ විකිරති. ඒ කිව්වේ අම්මා තාත්තා දුක් මහන්සියෙන් හරිහම්බ කළ දේ අවුරුදු ගානක් තමන්ගේ අම්මා තාත්තා දුක් මහන්සියෙන් හරිහම්බ කර දේවල් දරුවන්ට පවරනවා. හැබැයි ඒ දරුවන් ඒ දේවල් කෙටි කාලයක් තුල විනාශ කළොත්, නැති කළොත්, එහෙම දේවල් මේ ලෝකයේ තුල සිද්ධ වෙනවා අනන්ත අප්‍රමාණ. ඔබ අහලා ඇති, ඔබ දැකලා ඇති. අම්මා තාත්තා ඊටාම දුක් මහන්සියෙන් හරිහම්බ කළ දේවල් විනාශ කරන දරුවන් මේ ලෝකේ කොයිතරම්නම් ඉන්නවද? එහෙනම් මෙතනදී උන්වහන්සේ අනුශාසනා කළේ අම්මා තාත්තා අමාරුවෙන් දුක් මහන්සියෙන් හරිහම්බ කළ දේවල් දරුවන්ට පවරනවා නම් ඒවා විනාශකාරී දරුවන්ට පැවරුවොත් ඒ පවරපු දේවල් දරුවන් එක මොහොතක් තුල, එක පැයක් තුල, එක දවසක් තුල විනාශ කළොත් ඒ නිසා පවුල පිරිහෙනවා, විනාශ වෙනවා. ඒකයි උන්වහන්සේ දේශනා කළේ. ඊළඟ කාරණාව තමයි අපි මොන දේ මොන විදිහට හරි හම්බ කළත්, කටයුතු මොන විදිහට සිද්ධ කළත්, කොයිතරම් මිල මුදල් හම්බ කරලා ලස්සන ගෙවල් දොරවල් හැදුවත්, ලස්සන යාන වාහන ගත්තත්, ලස්සන ඇඳුම් පැළඳුම් ගත්තත්, අපිට අවශ්‍ය කරන සියලු දේවල් මොන විදිහට කොයි විදිහට අපි අරගෙන පාවිච්චි කළත් ඒ සියලු දේවල් අවසානයේ අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කාරණා තුල සඳහන් කළේ. අපි මොන දේවල් මොන විදිහට තියාගෙන හිටියත් අවසානයේ තුල ඒ සියලු දේවල් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා. එහෙමයි උන්වහන්සේ මේ සූත්‍රය තුලින් අනුශාසනා කළේ. මේ කාරණා ටික උන්වහන්සේ දේශනා කරලා අනුශාසනා කරලා අසිබන්ද පුත්ත ගාමිනීට කියනවා, ගාමිනී අහිංසක පුද්ගලයෙකුට, යාචකයෙකුට, භික්ෂූන් වහන්සේ කෙනෙකුට මේ කෑම පොඩ්ඩක් දුන්නා කියලා, මොනවා හරි දෙයක් දුන්නා, කන්න බොන්න දුන්නා කියලා ඒ පවුල විනාශ වෙන්නේ නැහැ, පිරිහෙන්නේ නැහැ, නැති වෙලා යන්නේ නැහැ. මම මේ සඳහන් කළ මේ කාරණා සිද්ධ කළොත් නම් ඒ පවුල
පිරිහීමට ලක් වෙනවා, විනාශ ස්වභාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. අසිබන්ද පුත්ත ගාමිනී ඊටාම සතුටටපත් වුණා කියලා ඒ සූත්‍ර අවසානය තුල සඳහන් කරලා තියෙනවා. එතනින් ඒ සූත්‍ර දේශනාව අවසන් වෙනවා. මේකෙදි පින්වත්නි අපි ඉගෙන ගන්න ඕනේ උන්වහන්සේ මේ සඳහන් කළ කාරණා ටික තේරුම් ගන්න ඕනේ. අපි මොන දේවල් මොන විදියට හම්බ කළත් සමහර වෙලාවට පෞල් විනාශ වෙන්නේ කොහොමද කියන එක උන්වහන්සේ මේ සූත්‍ර දේශනාව තුලින් ඔබට අනුශාසනා කළා, මට අනුශාසනා කළා. ඔබ අප සියලු දෙනාට උන්වහන්සේ සූත්‍රය තුලින් මේ කාරණා ඉගැන්නුවා. ඒ නිසා ඔබ මේ වෙලාව තුල ඔබගේ ජීවිතයට යම් දෙයක් ගත්තා, ඔබගේ ජීවිතයට යම් දෙයක් එකතු කරගත්තා කියලා මම සිතනවා. ඒ නිසා මෙතෙක් වේලා මේ සූත්‍ර දේශනාව තුලින්, අනුශාසනාව තුලින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්ගේ ශක්තියෙන්, බලයෙන්, ආශිර්වාදයෙන් පින්වත් සියලු දෙනාටම ඔබගේ පවුලේ ජීවත් වන පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා පින්වත් සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත සූවිසුගුණ බලයෙන් සෙතක්, ශාන්තියක්, යහපතක්ම සැලසේවා. ඒ වගේම ඔබ නමින් මිය පරලෝ යන්ට යෙදුන මව් දෙමව්පියන් ඇතුළු කොට ඇති වර්ග පරම්පරාගත හා සාංශාරික වූ සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. ඔවුන්ගේ භවගාමී ජීවිතයන් සුවපත් කර ගනිත්වා, අවසානයේ උතුම් වූ නිවන් සුවයම අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියන්න. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව කියන ජීවිතයේ සැප සඳහා අවශ්‍ය කරන මේ කරුණු කාරණාව යැත්තන්ට ලැබේවා, වැඩි දියුණු වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් අසිරි බෙලෙන් සදා සැනසෙල්ල උදා වේවා.